අපි දුරුදුවන මිනිස්සු මේ ළඟදී පටන් ගත්ත වැඩේ තුන්වෙනි අදියරට අපි මේ අද ළඟා වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම නන්දසිරි කිහිඹි හෙට්ටි සර්ත් එක කතා කළා. ඊට පස්සේ සුගත් සෝමවීර සර්ත් එක කතා කළා. අද පළවෙනි වතාවට අපේ මූලිකම සම්පත්දායකයා මේ අපි මේ වැඩේ පටන් ගන්නෙම සර්ව බලාපොරොත්තු වෙයි. එතකොට සර් අපි අද ඔන්න කොහොම හරි අල්ලගෙන ඉන්නවා සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සේනාරත්න කාර්යවසම් මැතිතුමත් එක්ක තමයි අද අපේ සංවාදය ඉදිරියට ගෙනියන්න අපි උත්සාහ කරන්නේ. මම පුංචි පූර්විකාවක් මේකට හදන්න කැමතියි. විමල් දිසානායකගේ එක්තරා කවියක් මට මතක් වුණා. මට හිතුණා මේ අද කතා කරන මාතෘකාවට මේක හරි ෂෝක් හොඳ ප්‍රවේශයක් එකඟ කරයි කියලා. සර් කියනවා එක තැනකදී පිරුවානා පොත් වහන්සේ කනප්පුවේහි පෙරලී යත කියන. දැනෙන හැඟීම කොච්චරද තීව්‍රද කියලා බලන්න. පිරුවානා පොත් වහන්සේ කනප්පුවේහි පෙරලී යත. අපිට නිවස ගැන සම්පූර්ණ චිත්‍රය මවන්න මේ පද දෙක සමත්නේ. නේද? පිරුවානා පොත් වහන්සේ තියෙනවා නම් මේක මොන ආගමික ගියක්ද කියලා අපිට පැහැදිලි. පෙරලිලා තියෙනවා නම් අපිට පැහැදිලි ඒක පාවිච්චි කළාද නැද්ද කියන එක. නේද? ඊට පස්සේ මිදුල පුරා වියලුණු කොළ මේ අත විසිර තිබේ කියලා කියනවා. එහෙනම් අපිට තේරෙනවා මේ ගෙදර කවුරු හරි ඉන්නවද? හිටියයි නැති වුණා නම් ඒ ඇයි? එහෙනම් යාලා කොහෙලා දුර ගිහිල්ලාද? නැත්තම් නැති වෙලාද? නැත්තම් ලෙඩක් දුකක් වෙලාද? ඔය ආදී ප්‍රශ්න බර ගන්නක් අපේ ඔළුවට හදනවා. ඊළඟට කියනවා මේ මිදුලේ පහන් පැලේ නිතර සැලුණු දැල්ල නිවි කොස්සේ අපිට ආයෙ තේරෙනවා මේ ගෙදර මිනිස්සු ආගමික විදිහට ජීවත් වුණාද නැද්ද කියලා. ඊට පස්සේ කියනවා මොනවාද බල්ලෙකු ඩුබුරලන ඇසේ කියන්නේ මිදුලේ පහන් පැලේ නිතර සැලුණු දැල්ල නිවි කොස්සේ ඉඳ හිට ගේ පිළිගන්නේ බල්ලෙකු ඩුබුරලන ඇසේ. අපිට සම්පූර්ණ ගේ ගැන චිත්‍රයක් හදනවා. එතකොට අර අපි මුලින්ම කවියට අදාළ ප්‍රවේශයක් හදාගෙන ආවනේ. අපි කිව්වා අර කවියක් කියවන්නකොට අපිට තියෙන්න ඕනේ පළවෙනි කාරණාව තමයි මේ ඒ කවිය කියවන්න අපිට ටූල් ටිකක් තියෙන්න ඕනේ කියලා අපි කතා කරා. අපි එතනදී විචාරාත්මක චින්තනය අපිට කොහොමද කවියට ඔබ්බෙහි දේවල් කියවන්නේ? කවිය කියවන්නේ කොහොමද? ආදී ගොඩක් දේවල් අපි පළවෙනි එකේදී කතා කරා. දෙවෙනි එකේදී අපි කතා කළා ඒක ගේය පද රචනයට මාරු වෙන්නේ කොහොමද? එතකොට අපි දැනට කවිය සහ ගීතය පිළිබඳව යම් මතු පිට ස්පර්ශයක් කරලා ඉවරයි. ඒකට අදාළ සමාජ කියවීම, මානව භක්තිය, ඔය වගේ දේවලුත් අපි කතා කළා ඔය අතරේ. ඔය ඕක ගැන කතා කරනත්. නමුත් අද කතා කරන්නේ ඊටත් වඩා එහාගේ පුළුල් මාතෘකාවක් ගැන. වැඩි විස්තර වලින් කමක් නැහැ. දැනටමත් කාලේ පහුවෙමින් ඉන්නේ ප්‍රධාන සම්පත්දායකයා සම්බන්ධ වෙලා තියෙන නිසා ගෞරවනීය ආරාධනාව ආචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සේනාරත්න ඇදුරුතුමන්ට මෙතනින් පස්සේ මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න කියලා. හරි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරමින්ම පිළිගන්නවා. මම හිතන්නේ ඔබට හැඳින්වීමක් කරන්න ඇති මේ කවිකාර හැන්දෑව කියන මේ අපේ කතිකාවේ එක එක දින වකවානු අහුවෙලා අද අපි සූදානම් වෙනවා කවිය සම්බන්ධව යම්කිසි ආකාරයක සරල අපේ කාලයට සාපේක්ෂ කියවීමක් කිරීමට. එනිසා අපිට පුළුවන්කම තියෙනවා මේ කියවීම ඔස්සේ යම් යම් ප්‍රවණතාවන් සහ ඒ පිළිබඳව ඇති වෙන මතවාද ඉදිරියේදී සාකච්ඡා කිරීමට. දැන් අපේ මාතෘකාව වෙලා තියෙන්නේ ඔබට එවලා තියෙන මාතෘකාව කවියෙන් ජීවිතය හොය. දැන් මගේ අදහස කවියෙන් ජීවිතය හොයන්නට ඉස්සර වෙලා අපට නූතන ලංකාවේ තියෙන ප්‍රබලම අභියෝගය තමයි කවිය හොයාගෙන. දැන් මම විශ්වාස කරන ආකාරයට ලංකාවේ සාහිත්‍ය පිළිබඳ බරපතල උනන්දුවක් තියෙනවා. ඒක ඇත්ත. ඒක අපි පිළිගන්නවා. ඒත් එක්කම ඊටාම හොඳ නිර්මාණශීලී සාහිත්‍ය කෘතීන් රචනා බිහි වෙනවා. හැබැයි ඒ ASCII අපිට පේන එක දෙයක් තමයි මේ සමහර සාහිත්‍ය ඒකකවල එහෙම නැත්නම් ශානරවල යම්කිසි ආකාරයක බැස්මක් තියෙනවා. එනිසා දැන් අපිට වර්තමාන කාලේ ගීතය හොයන්න වෙලා තියෙනවා. 70 80 දශකයේ කාලේ වෙනකොට ලංකාවේ ගීතය අතිශයින්ම ජනප්‍රිය වෙලා ස්වර්ණමය යුගයේ බවට පත් වුණා. දැන් වර්තමානයේ වන විට අපිට ගීතය හොයා ගැනීමේ අභියෝගයක් තියෙනවා. ඒකේ අදහස මේ හොඳ ගීත රචනාවෙන් නැහැ කියන කාරණාව නෙවෙයි. නමුත් මූලික වශයෙන් අපිට පේනවා ගීතය හොයාගෙන යන්න වෙලා තියෙනවා.
නවකතාවත් මට හිතෙනවා හොයාගෙන යන්න සිද්ධ වෙනවද කියලා නැවත වතාවක් 44 වික්‍රමසිංහල ආරම්භ කරපු කලාත්මක නවකතාව කියන සම්ප්‍රදාය යම්කිසි ආකාරයකට අභියෝගයක් ලක් කළා නව සන්දර්භයන් සහ නව ආකෘතින් ඔස්සේ විකාශනය වෙමින් පවතින අතරේ අපිට පේනවා නවකතාව කියන සාහිත්‍ය කලා මාධ්‍ය යම්කිසි ආකාරයක මේ පොඩි පසුබැස්මක් එහෙම නැත්නම් යම්කිසි ආකාරයක පරිහානියකට පත් වෙමින් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙන නිසා අපිට නියම නවකතාවත් හොයාගන්න වෙලා තියෙනවා. නියම කවිය හොයාගන්න වෙලා තියෙනවා. නියම නවකතාව හොයාගන්න වෙලා තියෙනවා. නියම ටෙලිනාට්‍යද ඒක ලොකු අවුලක්. ඒ නිසා මට හිතෙන එකක් තමයි ලංකාවේ අපි මූලිකව සාකච්ඡා කළ යුතු කාරණාව අර කවියෙන් ජීවිතය හොයමු කියන කාරණාව වගේම සහ ඊටත් වඩා අපිට සිද්ධ වෙනවා කියලා මට හිතෙනවා අපි සාහිත්‍ය හොයමු. අපි නවකතාව හොයමු. අපි කෙටි කතාව හොයමු. අපි ගීතය හොයමු. දැන් එතකොට ඒකෙන් ගම්‍යමාන වෙනවා අතීතයේ තිබ්බා කියන නිසා කවුරු හරි හිතන්න එපා මේ අතීත කාමයේ කියලා. එහෙම එකක් නෙමෙයි මෙතන මේ තියෙන්නේ. හරි. එහෙම කතාවක් නෙමෙයි මේ තියෙන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕන යම්කිසි ආකාරයක මේ සියලුම සාහිත්‍ය කලා ධාරාවන් වල යම්කිසි අවගාමී ලක්ෂණයක්, පසුගාමී ලක්ෂණයක් විද්‍යමාන වෙනවා. ඒ නිසා අපි ඉස්සරලාම විනාඩි කිහිපයක් වැය කරමු මේ ඇත්තටම මොකද්ද මේ කවිය කියලා කියන මම හිතනවා මීට පෙර දේශනවලදී මේක පැහැදිලි කරන්න. ඒ නිසා මම මේක ලොකු පැහැදිලි කිරීමකට එන්නේ නැහැ. දැන් ඔය කවිය කියන පදේ ගත්තොත් කවිය කියලා කියන්නේ කාව්‍ය කියන සංස්කෘත පදෙන් නෙමෙයි. කාව්‍ය කියලා කියන්නේ ඔය අපි කියන කවි නෙවෙයි. සංස්කෘත භාෂාව. කියන්නේ කවි කියන පදේ ගත්තම මෙයාලා කාව්‍ය භාවිත කළේ සමස්ත සාහිත්‍ය කුලකයට. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පද්‍යත් කාව්‍ය, ගද්‍යත් කාව්‍ය, නාට්‍යත් කාව්‍ය. ඒකට දෘශ්‍ය කාව්‍ය. ඒතර බලන් ගියාම පද්‍යත් කාව්‍ය නම්, ගද්‍යත් කාව්‍ය නම්, නාට්‍යත් කාව්‍ය නම් කාව්‍ය කියලා කියන්නේ අපි කියන කවි නෙවෙයිනේ. නේ කාව්‍ය කියලා කියන්නේ ඊට පුළුල් අර්ථයක්. අපි සංස්කෘත මේ විචාරකයන්ගේ විවරණයන්ට ගියොත් එහෙම වුන් කවිය කියන පදේ කාව්‍ය කියන පදේ භාවිත කරලා තියෙන සමස්ත කලාව කියන නාට්‍යයයි තියෙන කලාවටනේ. සමස්ත කලාව කියන අදහස. අපි ඒක ලඝු කරගන්නවා වර්තමානයේ අපේ සිංහල ව්‍යවහාරය තුළ කවි. මේ කවි කියලා කියන්නේ අපි මේ භාවිත කරන දේ, භාවිත කරන මේ අපි අද සාකච්ඡා කරන්න භාජනය කරන දේ. ඕන් කවිය හැඳුන්වන්නේ පද්‍ය කියන නම. ඒක නිසා තමයි පද්‍ය කාව්‍ය. අපි පද්‍ය සහ කවි කියන දෙක සමාන පර්යාය පද දෙකක් අතර තමයි භාවිත කරන්නේ. ඒ කියන්නේ අපේ සමාජයේ කවි කිව්වත් එකයි පද්‍ය කිව්වත් එකයි මිනිස්සු ඔක්කොම දන්න ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි හරි පද්‍ය හරි කවි හරි කියලා දැන් මේක වෙන් කරගමුකෝ. මොකක්ද පද්‍ය කියලා කියන්නේ? අපි මේ සම්බන්ධව ආකෘතිමය ප්‍රවේශයක් ගත්තොත්. ඒ කියන්නේ අපි මේ සම්බන්ධව මේ ආකෘතිමය වශයෙන් කොහොමද කවියක් අඳුරන්නේ පද්‍යයක් අඳුරගන්නේ? වචනෙම තියෙන අදහස. පද්‍ය කියලා කියන්නේ පාද වලට බෙදා ලියන නිර්මාණ. ඔබ කාටවත්ම කොහෙවත් හොයන්න බෑ පාදවලට නොබෙදූ කවි. හොයන්න බෑනේ. නිසන්දසක් කරන් බලන්න. GB එක අපි ගත්තොත් එම අලුතගෙන මනාලී කියන. අපිට පේනවා ඉස නමා ගතිය සිහින් රතැඟිලි පටලවා ගති. සතියකට පෙර ගෙනාවර විලිබරය මගේ රන්වන් මනාලිය. දැල් තිර අස්සෙන් පෙනෙයි ඔබ යනු මොබයනු. පටපිලිගෙන අබරණ පෙට්ටිගෙන ඇසෙයි නොපෙනෙන විටත් සාලයෙන් කාමරයට කාමරයෙන් සාලයට යන පාහඬ මා වෙත එතත් ඇවුමනාවන් කිසිත් නැතිවද නොරැඳේ පලායේ ගෑ විලුනේ නැත රන්වන් සමේ හෙළන සුස්මේ සුවඳය ඒ ඈ බඳ සුවඳ දැනෙන්නේ මට විතරද. මේ දිගට යනවා මම ඔක්කොම කියන්නේ නැහැ. හරි දැන් මම කියන්නේ හැදුවේ පාදවලට බෙදලා තියෙන්නේ. දැන් ඔබ හඳුන්වා දීමේදී කිව්ව නිර්මාණ අරන් බලන්න. ඒත් එහෙමනේ. පිරුවානා පොත් වහන්සේ කනප්පුවේ පෙරලී යත මිදුල පුරා විරුණු කොළේ මේ යත විසිර තිබි මිදුලේ පහන් පැලේ නිතර සැලුණු දැල නිවි ගොස්සේ ඉඳ හිටගේ පිළිතන්නේ බල්ලෙකු උඩු පුරුණු ඇසේ. ඒතර මේ නිසදස් කියලා කිව්වත් තමරු නිදහස් කියලා කියනවා. ඒක වෙනම සාකච්ඡා කරන්න ඕන කරන එක. ඒතර මේ පාදවලට බෙදලා තමයි තියෙන්නේ. අපි ගත්තොත් එහෙම වෙන කාගේද සිරිගුණසිංහ නිර්මාණයක් කරන් බැලුවත් දැන් තියෙන වෙන නිර්මාණයක් කරන් බලත් ඕන කවියක් පාදවලට බෙදලා. ඊට පස්සේ අපි ගත්තොත් සාම්ප්‍රදායික සඳස් කවි ගන්න. දණ්ඩ අපි දරුවොත් එහෙම බුදුම අලංකාරය කවියක් අපි ගම වීදාගම හරවන්නේ. සග්ගසිරි අසාලා කරයිලු සොඳුරු සාලා සිරින් සුවිසාලා පවර නුවරෙක් වී විසාලා. ඉතින් අපි ජනප්‍රිය සිව්පද කියන්නේ.
නේ සිව්පද කියලා අපි ජනප්‍රිය. හැබැයි සඳස් කියලා කියන්නේ සිව්පදම නෙවෙයි. හරි. ඒකත් මතක තියාගන්න. සඳස් කියලා කියන්නේ සිව්පද විතරක්ම නෙවෙයි. ඉතින් ඔබට කියලා සඳස් ලියන්නත් පුළුවන්. මිනිස්සුම සඳස් ලියන දැන් උදාහරණයක් ගත්තොත් ගඟදියද පාරුවද හිස්සෙනි දිගත් වැන්න සලුව මීදුම් ඇති අත්පාද බැඳ තිබේ තාර පාරද කඩද විදුලි කම්බිද කනුද උදේ නින්දේ කිලි එහිම වැතිරින්න. ඒක රිද්මයක් තියෙනවා. ඒක අර අපි කියන නිසදස්ම නෙමෙයි. ඉන් එහාට කිය සමහර විමර්ශනායකයන් මේක හඳුනන නිදහස් කියන. ඒ නිදහස් සහ නිසදස් කියන ප්‍රශ්නයක මම ඒක මේ අපේ මාතෘකාවේ කොටසක් නෙවෙයිනේ. මම ඔබට කියන්න හදන්නේ අපිට පැහැදිලි සඳස්සෝ වේවා නිසදස්සෝ වේවා කවියක තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි කවිය එතන පද්‍ය පාදවලට බෙදන්න ඕන. රිද්මයක් තියෙනවද? රිද්මයක් නැද්ද? විරිතක් තියෙනවද? විරිතක් නැද්ද කියන කාරණාව පැත්තකින් තිබ්බම පාදවලට වෙන් කළ යුතුයි. පාදවලට වෙන් කිරීම තමයි කවියක ප්‍රධාන ලක්ෂණය. හරිද? ඔබ මතක කරගන්න ඔබ දන්න මට මේ සඳහා අවශ්‍ය කරන නිදර්ශන කියන්න පුළුවන්. ඔය දෑල දොඩමලුවේ සුවඳ බැරුවා ඉන්ද නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුරු සුදු මල් පොකුර වඩාගෙන සොඳුරු නුඹ වාගේ මෙහින හැය මායක කියලා රත්නශ්‍රී වස්සානේ ලියන්නේ ඔය අපි කියන පාද බෙදලා. නේ රාහුල් හාමුදුරු සම්පූර්ණම සල්ලිහිණි ලියන්නේ පාද බෙදලා. අපිට පැහැදිලි සල්ලි සන්දේ සම්පූර්ණම තියෙන්නේ මොනවාද සිව්පද කවි. සිව්පද ගීවිතක් තියෙනවා. ඒකත් සඳස් තමයි. ගීවිතක් තියෙන එක සඳස් තමයි. සුර රද්ද සමාන සමගින් සුරංගනේ වර පැහැනක මදාරා පරසතු මල් පතර කරපුද වන්දන රදි මුනිසිරි පාතඹර සක්ති සඳ පෙනේ සමනල ගල නැකිනේ. දැන් පැහැදිලිනේ. එතකොට දල සරල ආකෘතිමය විග්‍රහයක් අපිට කරගත්ත හැකි කවිය සම්බන්ධව කවිය කියලා කියන්නේ නැත්නම් පද්‍ය කියලා කියන්නේ පාදවලට බෙදන්න ඕන. දැන් තියෙන ප්‍රශ්නය. දැන් පාදවලට බෙදන ඔක්කොම කවි. ඊළඟ ප්‍රශ්නේ නේ. දැන් ඔන්න ඕක තමයි මම කියන්නේ වර්තමානයේ ලියවෙන කවි. මට දැන් නිදර්ශන මම ගන්න යන්නේ. කවි නෙවෙයි. මොකද ඒවා එක්තරා ආකාරයකට පාදවලට බෙදා ලියන ලද වාක්‍ය රචන. දැන් අපිට උදාහරණයක් ගන්න පුළුවන්. මම යම් නාදන් ශාලාව. දැන් මේක කවියක් නෙවෙයි එහෙම කිව්වා. පාදවලට බෙදවල ඒක කවියක් නෙවෙයි විදිහක් නෑ. නැත්නම් අපිට ඕන විදිහට ඔහොම කියන්න පුළුවන්. එහෙම දැන් ඔය කොළඹ යුගයේ දෙවන පරම්පරාවේ කවියෝ නිසදැස් වලට පහර ගහපු එක වචනයක් තිබ්බා පැලලි කවි කියලා. එහෙම නැත්නම් බේත් සීට්ටු කවි කියලා. ඒ බේත් සීට්ටු කියන්නේ යටින් යටනේ. අරලු, බුලු, නෙල්ලි, වෙනිවැල් ගත, පත්පාඩගම්, පතාට එකට සිඳුවා, වඩි 7ක් 8 බොන්න. කොහොම ලියන්නේ? ඒතකොට ඕන් කම මේවා මොනවද? මේවා මේ නිසඳසුත් ඒ වගේ කියලා. ඒ කියන්නේ හේතුව මොකද? අර කවියක අවශ්‍ය කරන අර කලාත්මක ගුණය කියන එක නැහැ. ඒ නිසා පාදවලට බෙදූ පමණින් යමක් කවියක් වෙන්නේ නැහැ. හැබැයි ඒවට මොකක් වෙන්න ඕනද? ප්‍රාථමික ඕනම කවියක් පාදවලට බෙදන්න ඕන. පාදවලට බෙදූ පමණින් කවියක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා එතකොට කවිය අඳුන ගන්න නම් කවිය තුල යම්කිසි ආකාරයේ මේ අන්තර්ගතව අර නිරූපණ ප්‍රවේශයක් ගන්න. ඒ කියන්නේ කවියකින් ප්‍රස්තුතයක් යමක් ප්‍රකාශ කරන්නේ කොහොමද කියන කාරණා. ඒ ආකෘති එහෙම නැත්නම් අර පාදවලට බෙදා ලියන ලද නිර්මාණ වලින් එහෙම නැත්නම් පාදවලට බෙදූ නිර්මාණ වලින් යමක් ප්‍රකාශ කරන්නේ කෙසේද? අන්නේ ප්‍රකාශ කරන විදිය අනුව තමයි කවියක්ද නැද්ද කියන කාරණාව අපි තීරණය කරගන්නේ. දැන් උදාහරණ බැලුවොත් එහෙම ඔබ අපි හැමදෙනාම දන්න සුප්‍රකර නිර්මාණයක් තමයි ගොඩමඩ දෙකම සරුසාරය පළබරය කටුරොද ගම්මාන තරමක පිටිසරය ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය කඩමණ්ඩියේ පිහිටියේ ගම කෙළවර. දැන් මේක පාද හතරක් තියෙනවානේ. තාලෙකුත් තියෙන හැබැයි කවියක් නෙවෙයි. ඒ කවියක් නෙවෙන්නේ. මේ නිර්මාණය අපි නිර්මාණය කියලා කියමුකෝ. මේ නිර්මාණයේ විශේෂත්වය ගැන සාමාන්‍ය ලක්ෂණ තමයි පොඩි වාක්‍ය හතරක් තියෙනවා. ගොඩමඩ දෙකම සරුසාරය පළබරය. ඔබ විමර්ශනයක් කියනවා. කටුරොද ගම්මාන තරමක පිටිසර. ඒ ගම මේ හිත තියලා බලන්න ඒ ගම මැදින් ගලනගක මනහර. කඩමණ්ඩේ ගම ගලන පිහිටිය. මේකේ මේ අර වින්දනීය පක්ෂයක් නේ කියන්නේ. අර ටික වාක්‍ය හතරක් කියලා තියෙනනේ. දැන් අපි හිතවන කව බහලා තෝරනතර. ජීපින් උඹ වගේ කටදිව පිනන්නට බෑබන් අපොයි මගේ ගෑනිට උයන්නට කිව්වම මොකද ආවිත බත බෙදන්නට මට හිතෙනවා ඇගේ හොම්බට අනින්නට. මේකෙත් මොකක් තියෙනවද නේ? දැන් මේකෙත් එක්තරා විදිහකට පාද හතර තියෙනවා. අපි කියන කාරණාට තිබ්බන ඉස්සලා කිව්වනේ. පාද හතර තියෙනවා, තාලයකුත් අවශ්‍ය නම් තියෙනවා. අපිට හාස්‍යයකුත් ඇති වෙනවා. කියන්නේ බලන් ගියාම ಭಾರತೀಯ විග්‍රහයට අනුව ගත්තොත් හාස්‍ය රසයකුත් තියෙනවා. හැබැයි කවියක් නෙවෙයි. ඒ කියන්නේ
ඒකට හේතුව තමයි අර කවියකට ඕන කරන ප්‍රකාශන ශක්තිය නැහැ. ඒ කියන්නේ ඕනෑම දෙයක් කොහේ කියන එක කවියක් වෙන්න බෑ. දැන් නූතන කවි කියවන ඔබට මේක මම හිතන්නේ ලොකු අවුලක් වෙන එකක් නෑ මම මේ කියන කාරණාව. ඒ නිසා කවියකින් වෙන්න ඕන ප්‍රධාන දේ තමයි කවියා යමක් පවසන්නේ නැහැ. ඇඟවීම තමයි කවියාගේ කාර්යය. පවසන්නේ අපිනේ. මේ පවසන්නේ අපි. කලාකරුවා ප්‍රකාශ කරනවා තමයි. හැබැයි ඔහුගේ ප්‍රකාශනය අපේ ප්‍රකාශනයට වෙනස්. ඔහු කරන්නේ ප්‍රකාශනයකට වඩා මගේ අදහස නම් නිරූපණය. ඒ නිරූපණය කියන එක තියෙනවා. ඇඟවීම කියන එක තියෙනවා. මේක සියලු දේවල් දෙවරක් දෙක හතරයි කිව්වා වගේ කිව්වොත් මේක නිර්මාණයක් වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි ඈතට යමු. අපි නුවර යුගයට ගිහිල්ලා අපි ගත්තොත් එහෙම යසෝදරාවත. කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ නෑර කැටුව ආවා මම සරණගෙන භාවනාව තොරණ කරමි සිටින්නනේ මාලිගාව අඳුරුයි අද ස්වාමී. දැන් මේක කොහේවත් කියලා තියෙනවද? සිද්ධාර්ථ කුමාරයා අතහැර ගිය නිසා අයියෝ මං තනි වුණා මට දුක ඉවස ගන්න බෑ දාලා යන්න එපා මොකක්ද යාව කරපු වැඩ. එහෙම මොනවද නෙමෙයි. එහෙම මොනවද නැහැ. මානවසිංහ කියනවා ඔබට සෝචනීය දුක්ඛදායි යම ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් අයියෝ අම්මෝ අපෝ ඉන්න බැරිව කියන වචන අයින් කරන්න. ඒව අයින් කරන්න කියලා තියෙනවා. ඒව දාපුවා වෙන්නේ මලකේවල් වල ප්‍රකාශනනේ. නේ? දැන් අපි මේක බැලුවොත් එම මලකේවල් ප්‍රකාශනේ. දැන් යසෝදරාවතේ ජනකවිය මේක හොඳට ජනකවිය කියනවා මොකද්ද? කාරණාව බුදු වෙනවා ලකුණු දැන. බලන්න කොච්චර ලස්සනද කියලා. දැන් අපි කටිකාවටත් මේක අදාළයි. මම ඒකත් මෙතනම කියන්නම්. ජීවිතේ කියවන්න ගියාම කවියෙන් මට කොච්චර දේවල් කියන්න පුළුවන්ද කියලා. දැන් මේ කවියේ යසෝදරා කියන්නේ අති විශිෂ්ට පතිනියක්. ඇයි අපි හිම කියන්නේ? අපි කියන හේතුව තමයි එයා කියනවා මම ආවේ සිද්ධාර්ථත් එක්ක සිද්ධාර්ථ මාව අතහැරලා යනවා දැනෙන්නම. ඒ කාරණාව බුදු වෙනවා ලකුණු දැන්. මම දැනගෙන හිටියා බුදු වෙනවා කියලා. ඒ දැනගෙන ආවේ මම. එහෙනම් අපිට හිතනවා නේද සිද්ධාර්ථ කුමාරට වඩා යසෝදරා මාර ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨත්වය වැදගත්. බලන්න අර බිරිඳකගේ තියෙන විශිෂ්ටත්වය සෙනෙහස කියන කාරණාව කොච්චර ලස්සන ජනකව නිරූපණය කළාද? කාරණාව කිව්වේ නෑනේ මම මේ ආදරෙයි මේ එහෙම නැත්තම් මේ ඔයයි කී මොනවත් කියන්නේ නැහැ. නෑර කැටුව ආවා මම සරණගෙන. යනවා කියලා දැනගෙනත් මම අත්හරින්න නැතුව ආවා. භාවනාව තොර නොකරමි සිටින්න. ඔන්න ඔතන මාචර ගම්ලත් එහෙමනම් ඔක ටිකක් බනිනවා. මගේ නම් ප්‍රවේශීට වෙනස් මෙතන. මෙතන භාවනාව කියලා කියන්නේ සැමියා පිළිබඳ තිබුණා වූ සෙනෙහස. ඉතින් අර තමව අතහැරලා ගියත් එයා සැමියා පිළිබඳ තිබුණා වූ ආදරේ අතහරින්න සූදානම් නැහැ. ඒ ආදරෙ වෙනුන් ඉන්නවා. එහෙම ඉන්න ඕනද? ඉන්න එපාද කියන වෙනම සාකච්ඡා කරගන්න පුළුවන් දේවල්. තම තම නැනපමණේ විග්‍රහ කරගන්න පුළුවන්. නේද? අපි මෙතන කියන්නේ මේ අපේ සම්ප්‍රදායික අර්ථකථනයේ තියෙන එක. ඒතකොට මාලිකාව අඳුරුයි අද ස්වාමීනි මම මොනවා කළත් අද gedara පාන. අපිට කරුණාවක් ඇති වෙන්නේ නැද්ද? ශෝකයක් ඇති වෙන්නේ නැද්ද? යසෝදරාගේ ශෝකය අපිට ප්‍රබලව දැනෙන්නේ නැද්ද? ඒතර උත්තරීතර ශ්‍රේෂ්ඨ බිරිඳගේ රූපය අපිට වැටහෙන්නේ නැද්ද? ඒතකොට මෙතනදී කවියක් කළේ අර මේ හොඳ බිරිඳක් අපූර්ව පතිනියක් ශ්‍රේෂ්ඨ ඒව පාවිච්චි කළේ නැහැ. ඒව ඇඟෙව්වා. නේ? දැන් මේකම සමහර වෙලාවට මතක ඇති කියනවා කොළඹගේ කවියේ. පෙරමින් කඳුළු කිරි දරුවෙකු අතේ දරා පෙරලා නොගොස් පෙම්බර මව් පියන් කරා දරදඬු ගැහුණු අතපය හා මතේ දරා නරකාදී ගිහිමියනි අධි යසෝදර බාණ්ඩුව අවලස්සන නිර්මාණි. නේ අර පෙර ටිකක් ආවේගශීලීත් වැඩි නේ නිකන් අර මේ පොඩි අවලස්සන ගතිය නේ. පෙරමින් කඳුළු කිරි දරුවෙකු අතේ දරා පෙරලානු මම ගියේ නෑ ඔයා දාලා කියන මම ගියේ නෑ එහෙම කියන්නේ නැහැ නේ. පෙරලානු ගොස් පෙම්බර මව් පියන් කරා දරදඬු ගැහුණු අතපය හා මතේ දරා මම කන්නතු ඉන්නේ මම හාමත් වෙලා නරකාදී ගිහිමියනි අද යසෝදරා. නරකාදී කියන අපායක්නේ. ස්වාමීනි අද මේ මොනවාද මේ යසෝදරා අපායක්. අද මට පැහැදිලි කරන්න ඕන කරන්නේ. ඒ නිසා කවියක් කියන එක දැන් ඔබට වැටහෙන්න ඕනේ. ඒකෙන් මේ කොහොමද කියන්නේ නේ? යමක් ආදරේ වෙන්න පුළුවන්, සමාජ අසාධාරණේ වෙන්න පුළුවන්, පන්ති විෂමතාව වෙන්න පුළුවන්, ජීවිතේ වෙන්න පුළුවන්, ළමා ලෝකේ වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒවා කියවන විදියක් තියෙනවා. ඒ කියවන විදිය තමයි වැදගත්. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම රාහුල හාමුදුරුවෝ ලියනවා සල්ලින සංදේශයේදී දියවන්නාවයි. අපිට ආයෙ පාරක් බලන්න හිතනවා දියවන්නා ওই දිය. උන්වහන්සේ කරන විග්‍රහයන්නේ
සැදි රත තඹර පෙළ රණතිස රුන්රු ඇති විදිදිය දහර ලෙල දෙන්න තිබු නරු පටති රැඳි රළ රළති හොය දියවන්නා නැමැති ඇඳි පුරාංගන පටසලුසෙන් රැපෙයි මේ අපි හැමෝම දැන් ප්‍රසිද්ධ වචනයකට පාවිච්චි පචමන්දිරේ ගහලා තියෙන තැන පාර්ලිමේන්තු හරිනේ ගහලා තියෙන තැන තමයි මේ කියන්නේ. හැබැයි ඉස්සර ඔතන කොහොම අවලස්සන තැන නෙවෙයි. ඔක ඉතාම ලස්සන තැනක්. ඒ කියන්නේ මේකේ සමහර වෙලාවට අවලස්සන තියෙන්නත් ඇති. කවිය දකින්නේ වෙනස්. අන්න ඒකයි වැදගත්. කවිය සමහර වෙලාවට දකින්නේ අර ප්‍රාර්ථනීය ලෝකය. අපිට උදා කරගත යුතු අපේ අභිලාෂිත ලෝකය තමයි දකින්නේ. ඒක තමයි නිරූපණය කළේ. සැදිර මම මේ පාද්‍ය විග්‍රහ කරන්න උදප්ප වෙලා යනවා. සැදිරත තඹර පෙළ කියන්නේ මේ නිල් මොනවාද රතු පාට මල් මේ නෙළුම් මල් තියෙන ස්වර්ණහංසය පීන සමහර ලංකාවේ ස්වර්ණහංසය නෑ. හරි ඒක වෙනම කතාවක්. ඒ කාවේ ලෝකේනේ නේ. ස්වර්ණහංසය පීනනේ. එතකොට සැදිරත තඹර පෙළ රණ දෙසරුන්රු ඇති විදිතිය දහර ලෙල දෙන දෙගුණ අරුපටද රැඳි රළ රළති හොය දියවන්න. බලන්න කොච්චර ලස්සනද කියලා. අර දියවන්නාව කියලා කියන්නේ මේ හරියට ජාවර්ත ප්‍රණෝති කාන්තාව ඇන්ත පට වස්ත්‍රයක් වගේ පොඩි ලස්සනක් කියන පොඩි සුන්දරත්වයක් කියන අන්න දියවන්නාව බලන්න උඩට ලස්සන ඒක වාක්‍ය දැන් ඔබ හිතයි එහෙමනම් මේක අතිශෝක්තියෙන් කියන එකද ඔය කියන්නේ මගේ පෞද්ගලික විශ්වාසයක් තියෙනවා මේක කලාව යන අතිශෝක්තියක් තමයි මම හිතනවා අතිශෝක්තියතර කලාවක් කරන්න බෑ ඒ හේතුව රංගපෑමත් අතිශෝක්තියනේ දැන් ස්වභාවික අපි හිතුව ස්වභාවික නාට්‍ය තියෙනවා කියලා. ස්වාභාවික නාට්‍යවල වුණත් ඒ නළු නිළිය හැසිරෙන ඇත්තට මේ ඇත්ත මනුස්ස හැසිරෙන විදියට. ඒ වචනද භාවිත කරන්නේ. නෑනේ. එහෙම භාවිත කළොත් එහෙම නාට්‍යයක් වෙන්නේ නෑ. ඒ නිසා මතක තියාගන්න මගේ අදහස සාමාන්‍යයෙන් ඕනෑම සාහිත්‍ය කලා නිර්මාණයක් පොඩි අතිශෝක්තියකින් යුක්ත. මම කියන්නේ අතිශෝක්තිය තියෙන්න ඕනේ කියන මගේ අදහස. මොකද මගේ අදහස මේ අතිශෝක්තිය කියන එක ටිකක් මිදෙන්න අමාරු. මිදුනොත් කලාවක් එන්නේ නෑ. අතිශෝක්ති කියන්නේ මම මේ කියන්නේ මේ තියෙන දේ මහා විශාල කරලා අර සංස්කෘත මේ ආලංකාරික භාමහ කිව්ව ආකාරයට විග්‍රහ කරන්න කියන එකම නෙවෙයි. නමුත් යම් ප්‍රමාණයකට ඒක තියෙනවා. ඒ නිසා පවතින දේ ලොකු කරලා පෙන්වන එක තමයි කලාවේ කාර්යභාරය. අපි නාට්‍යයක් ගත්තොත් එමේ නාට්‍ය තුල වුණත් යම්කිසි ආකාරයකට නළුව හැසිරෙන්නේ ස්වාභාවික නාට්‍යයක් ගන්නවා. නළුව හැසිරෙන්නේ ඒ ස්වාභාවිකම මේ මිනිස්සු හැසිරෙන විදිහටම නෙවෙයි. එහෙම හැසිරෙන්නේ නැහැ. එහෙම හැසිරුණොත් නාට්‍යයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මෙතන හරිම අර සුන්දරව යමක් කියන්න ඕන. සුන්දර කියන්නේ අසුන්දර එක සුන්දරව කියන්න පුළුවන්. ඒකනේ අපි කැමති. දැන් උදාහරණයක් ගන්නකො අපි වැඩිපුරම කැමති ශෝකාත්මක දේවල්. ශෝකාත්මක දේවල් වල ජීවිතය අපි කැමති. හැබැයි කවියන් ශෝකී කියන අපි කැමතිනේ. ඒතකොට අපිට පැහැදිලි එක සොඳුරුව කියලා කියනවා. අන්නේ අර කාව්‍ය නිර්මාණයක තියෙන ප්‍රධානම දෙයක් තමයි යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්නේ නැතුව නිරූපණය කරන්න. දැන් බලන්න ගුත්තිලකාවේ වැත්තේ හාමුදුරුවෝ මූසිලගේ අදක්ෂතාව අදක්ෂය කියලා කිව්වේ නෑනේ. වෙලෙන්දෝ ඉස්සරහට ඇවිල්ලා වීණා වාදනය කළාම වෙලෙන්දෝ කිව්වා මෙයාලා මේ මොනවාද නීරස වගේ බලාගෙන ඉඳ. ඊට පස්සේ මූසිලට කේන්ති කියලා මූසිල කියනවා නොමිහිරිද මේ වෙන ඇසූහුද මින් වැඩි වෙන නැතහොත් නැත නොවන කියව නොසතුටු වන්ට කාරණා. මොකද මේ ප්‍රශ්නේ. එතකොටම වෙලෙන්දෝ ලස්සන උත්තරයක් දෙනවා. ඒ උත්තරේ තුල වැත්තේ රඳවනවා මොකක්ද? මූසිලා දක්ෂයෙක් කියලා. අදුරතුටු නොවේති නොසිත අපසිට නොදති උනිමු වෙන සදති නොදත්තෙමු ගායනා කරති. අපි දැනන් හිටියේ නෑ ඔය වාදනය කරලා ඉවරයි. අපි ඉතින් ටියුන් කරනවා. දැන් ඔබට හිතාගත්ත හැකිද වෙලෙන්දන්ගේ රසිකත්වය? ඇයි දන්නවද ඔයත් එහෙම කළේ? මේ වෙලෙන්ද කාගේ රසිකයෝද? ගුත්තිලගේ රසිකයෝ. ගුත්තිලගේ රසිකයන්ගේ රසිකත්වය ඉහළ. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද? අපි උන්ට මූසිලගේ රසිකයෝ. ඒ නිසා අපේ සමාජයේ තියෙන ප්‍රශ්නේ මේක. අර ගුත්තිලගේ රසිකයෝ දැන් නැහැ. ඒ නිසා ගුත්තිලගේ රසිකයෝ තමයි ඕන කරන්නේ. ඒ නිසා ගුත්තිලගේ රසිකයෝ අර විදියට ඇවිල්ලා මූසිල ඉස්සර හිටපුවාම මූසිල මොකද කිව්වේ මේ මූසිලගේ වීණා වාදනේ ලස්සන උනේ නැහැ. ඒකයි පැහැදිලි කළේ මේ නොදත්තෙමු ගායනා කරති. බලන්න කොච්චර අවුලද කියන අපි හිතන ටියුන් කරනවා කියලා ඉතින් ගායනා කරනවා කියලා හිතන්නේ නැහැ. දැන් මේක තවත් ඉස්සරහට යන්නකෝ. කොච්චර ලස්සනද ඒක නිරූපණය කළාද? මුන්නහසට ඕන කළා තවත් මෙයාව හැල්ලු කරන්න. මුසිල ගියාම දෙමව්පියෝ ගාව මේ ගුත්තිල ගෙදර ගිහලා ගුත්තිල නැහැ වීණාව අරගෙන වාදනය කරනවා. වාදන අන්ධ අම්මයි තාත්තයි ඉන්නේ. දැන් ඇත්තට මුසිලගේ ගුත්තිලගේ වීණාව වන්දනේ වැඩිපුරම අහලා තියෙන කවුද? අන්ධ අම්මයි තාත්තයි ඉන්නේ. නේද? බලන්නකො එතන කිව්ව කතාව. නේ? එතන ඊට වඩා සම්පූර්ණම වෙනස් එකක් තමයි අවධාරණය කරලා පෙන්වන්නේ. අන්ධ මව්පිය දෙදෙන ඔහු වයන බව නොමැතන
කති වෙන මීයන සුසුයයි අත ගැසුසයි. අතන නම් ටියුන් කරනවා කියලා වතුන මෙතන. ඒකට මෙයාලගේ රසිකත් හිතාගත්තා නේ. දැන් මම කිව්වේ අන්න ඒක වැදගත්. ඒ කියන්නේ අර ප්‍රකාශ කරන විදිය, ප්‍රකාශ කරන විලාසය. දැන් මූසිල්ලට වීණා වාදනේ බෑ කිව්වනම් ඒක කවියක් නෙවෙයි. දැන් අපි තේරුම් ගන්න ඕන කවියකදී යම් කිසි ආකාරයකට අපි යම ප්‍රකාශ කරන්නේ නිරූපණය කරනවා. දැන් ඔබට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔය කතා තරණී ඔය ස්වභාව සෞන්දර්ය සංදේශ මහා කාව්‍යවලදී පුළුවන් මේ නූතන සමාජ ප්‍රශ්න සාකච්ඡා කරන්න නම් මේක යොදා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ නේ කියලා. හරි. ඔයාලට එහෙම හිතෙන්න පුළුවන්. මම කියනවා එහෙම නැහැ. ඇයි හේතුව? අපි උදාහරණ කරන් බලමු. අපි උදාහරණයක් ගමු. රත්නශ්‍රී විජේසිංහ 1985 ලියන වස්සානි කියන කවි පොත. වස්සානි කියන කවි පොතේ තියෙන පැණි කෑ ගැහණිය කියලා නිර්මාණය. මේ නූතන සමාජයේ විග්‍රහ කරනවා. ඔන්න දැන් අර අපේ මාතෘකාවට එක්ක යන්නේ අපි. හරි. ඒ කියන්නේ මේ මොනවාද මේ ජීවිතය කොහොමද කවියෝ එහෙම දැන් ජීවිතය කොහොමද අපි දකින්නේ. මේ තියෙන පොඩි කවි තුනක්. පැණි කෑ ගැහණිය. දැන් මේ පැණි කෑ ගැහණිය කියන පදේම අලුත්නේ. පැණි කෑ කවුද? නේ? පැණි කියලා කියන්නේ රසද නීරසද? රසයිනේ. අපි හැමෝම පැණි කන්න කැමති අයනේ. නිසා කවිය ලියන පැණි කෑ ගැහණිය. එයා ලියන මෙහෙම ලයිට් කපන ඝන දුර එත නගරයට නොයෙක් බෘංගයෝ රිංගති පොලිමට ඇවිත් රෑ වැඩට තේවෙන රන් කඳට සාදු සාදු ඇස් ලැබියන් කලුවරට. දැන් මේ කිව්වේ එක්තරා කාන්තාවක් ගණිකා වෘත්තියට යන්නේ. අපි ගණිකාව දිහා බලන විදිය බලන්නකො. ගණිකාව විවිධාකාර වර්ග ගණිකාව ඉන්නවා. හරි ගණිකාව ප්‍රධාන වශයෙන් වර්ග තුනයිනේ. සන්ධ්‍යා විචාරිකා, දිවා විචාරිකා, නිසා විචාරිකා කියලා ගණිකාව බෙදලා මම ඒක විග්‍රහ කරන්නේ නැහැ මෙතන. ඔබලයි මම කොහොමද ඒවා දන්නේ කියලා. ඒ නිසා මම මේ කියන්නේ. ඒක මාර්ග දෙකකට ඊටම ලස්සනට මේ නිර්මාණකාරව ඉදිරිපත් කරලා පෙන්නනවානේ. හරි. ඇවිත් රෑ වැඩට පේවෙන රන් කඳට. පේවෙන කියන පදේ යොදන්නේ ඔය අපි සාන්තිකාරව මොන හරි ඒවටනේ. සත්‍තිකාන පේවෙලා හිට බලන්න ඇවිත් රෑ වැඩට පේවෙන. ගණිකා වෘත්තියට පේවෙනවා කියලා කිව්වම හිතන්න කොහොමද කියන එක ඒක දිහා බලපු දෘෂ්ටි කෝණේ. අන්න ඒක තමයි ජීවිතය කියනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ අපිට කවියෙන් පුළුවන් වෙන්න ඕන අපි ප්‍රතික්ෂේප කරන ඇතම් කණ්ඩායම් දෙස උවද ප්‍රතික්ෂේප කිරීම සඳහා සාධක නොමැත්තේ නම් ගැඹුරින් විග්‍රහ කොට ඕන් පිළිබඳ යම්කිසි කරුණාවක් එහෙම නැත්නම් සාධාරණ බැල්මක් එළීම. කවිය කියලා කියන්නේ එහෙම කෙනෙක්. ඒක මේ කිව්වේ ඇවිත් රෑ වැඩට පේවෙන රංකන්දට සාදු සාදු ඇස් ලැබියන් කලුවරට. කලුවර ඉන්නේ එතකොට සාදු සාදු ඇස් ලැබියන් කලුවර ප්‍රාර්ථනා බලන්නකො නේ අර කැලේ තිබෙන කොයි දේවත් රස වේවා කියලා යසෝදරා කිව්වා වගේ තමයි නේ සාදු සාදු ඇස් ලැබියන් කලුවර. ඒ නිසා අපිට පැහැදිලි මේ නූතන සමාජ ප්‍රශ්නයක් කොච්චර ලස්සනට අර අලුත් ප්‍රකාශන විලාසයක් ඔස්සේ නිරූපණය. ඊට පස්සේ කියනවා ජුකී මැසින් වැඩ බැරුවා රටම දනි තිබූ චරිත සහතිකයත් මග වැටුනි මලේ පුරුෂයා නුඹේ මරණයම මින්. හරියට සැමියා මැලේ ඔයා මරනවා වගේම තමයි කැලේ තිබෙන කොයි දේවත් රස නූනි. අගර අපේ සාම්ප්‍රදායික ආభాෂයත් ඇත කියන්නේ දෙන්න කවුරුවත් නැහැ. හැබැයි මොනවද කියන්නේ නැහනේ. මෙයාට දෙන්න කවුරුවත් හිටියේ නැහැ. මෙයාට උදව් කරේ මොනවද කියන්නේ. ඒක අඟවල පෙන්නනෝනේ. දැන් මට මතක් වෙනවා මේ වගේ තැන්වලදී මම තාම ප්‍රේ කරන කවිය පීබී අලිස්තර වගේ කවියෝ. නමුත් සමහර වෙලාවට ඕන් පොඩි වාර්තාමය දේවල් ලියව. දැන් බලන්න බැල්ලියම් කැබැල්ලක පහසක් ඇඟට නැති ලික්ගල මිරිස් ගල අතරේ දැනුම ඇති සිල්ලර කඩේ කොළුවා මුණ ගැහෙන නිති කියවන සුලේ මුදලාලිගේ කුහක ගති. දැන් මේකයි වෙනස්නේ. අරගේ කෙලිම වාර්තාවන්නේ. අපිට හිතන්න දෙයක් නැහැ නේ. බැනියම් කැබැල්ලක පහසක් ඇඟට නැති ලික්ගල මිරිස් ගල අතරේ දැනුම ඇති සිල්ලර කඩේ කොළුවා මුණ ගැහෙන පවසන සුලේ මුදලාලිගේ කුහක ගති. බලන්න වෙනස මේකේ. ඊට පස්සේ මේකේ අවසානයේ කියනවා ළමෝ බණිති නෑ දෑයෝ දොස් කීහ ගමේ සමිති උඩ බලමින් තුග්ගාය. බලන්න කොච්චර ලස්සනට නූතන සමාජ මිනිසාව උපහාසය ලක් කළාද කියන එක. කියන්නේ බොරු සුද්ධවන්තයෝ ඉන්නේ. ඒක මේක හරි හපෝ අපි හොඳයි රට අත්සෝදාය. දැන් හරිම අමුතු දෙයක් කිව්වේනේ. හපෝ අපි රටේ මිනිස්සු අපි හොඳයි කියලා රට අත්සෝදාය. පිලාත් අත හොද ගත්තා වගේ ජේසුට එන ගහලා. ඉතින් මගේ අතේ ලේ ගෑවිලා නැහැ කරනේ. හපෝ අපි හොඳයි රට අත්සෝදාය. බොහෝ මරණ දැක දැක නුඹ පැනිකේ. බණ්ඩ බොහෝ මරණ පොලිසියෙන් අල්ලන. සංස්කෘතික වශයෙන් ප්‍රශ්න. නෑදෑයෝ අතහැරලා යනවා. දරුවෝ අතහැරලා යනවා. නෑ කිසි කෙනෙක් නෑ. හිතවතෙක් හිතවතියක් නෑ.
ගෙදරකට වැද්ද ගන්නෙ නැහැ. ඒ සියලු දේවල් තියාගෙන ජීවිතේ සුරක්ෂිත කර ගැනීම සඳහා බොහෝ මරණ දැක දැක නුඹ පැණි කෑ. මේ සඳහා අපේ ජන සාහිත්‍ය ආభాෂය ලබාගෙන තියෙන බව අපිට හොඳට පැහැදිලි. අර මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑවේ කියන සුප්‍රකට කවියෙන් අපි එතෙන්ට ඒවා අපි ඉච්චර යන දැන් මම කියන්න දන්නේ ඔබට පුළුවන් වෙන්න ඕන එහෙමත් අපිට වැටහෙන්න ඕන මොකක්ද එක්තරා ආකාරයකට අපේ කවියට පුළුවන් يعني නූතන සමාජ ප්‍රශ්න අපූර්වට සාකච්ඡා කිරීමේ හැකියාවක් මේ ක්‍රමවේදයේ ඔස්සේ තිබෙන බව පැහැදිලි. එහෙම නැතුව මේක අපිට මේ නූතන සමාජ ප්‍රශ්න කතා කරන්න බෑ. අර සාමාන්‍ය දේවල් විතරයි කතා කරන්න පුළුවන් කියන එක නේ. මම ඔබට තව උදාහරණයක් කියන්නම්. සිරි ගුණසිංහ 1958 ලියනවා අබිනික්මන කියන කවිපද. අබිනික්මන කියන කෘතිය 1958. දැන් ඈත කවි මම උදාහරණ ගන්න තියෙනවා. අබිනික්මන කියන නිර්මාණය. අබිනික්මන කියන නිර්මාණ එකක් එනවා මීහරකා කියලා නිර්මාණය. සමහරව දන්නවත් ඇති මීහර. මට 100% විශ්වාසයි මේ මීහරකා කියන නිර්මාණය කියවගෙන ගියොත් ලොකු නිර්මාණයක් මට එක වෙලා යන කියවන්නේ සම්පූර්ණ කියවයිද කියලා හිතන්න අමාරුයි. උත්සාහ කරලා බලමු. අපි ඒක කියවුවොත් ඔබට එක එක දේවල් හිතේ. විවිධ දේවල් හිතේ. මේක පටන් ගන්න මෙහෙමයි. ගිනිගත් රැවුලෙන් මා අඩිමුඩියේ බැහැගෙන යන විට අලුයම ජීවිතයක බර කරපින්නාගෙන පාරායිනේ තනකොළ පිස්සේ හාන්සි පුටුවේ මුදලාලි වගේ ඔබ läග හිටියා. ඔබටත් මේ අත්දැකීම් ඇතිනේ. දීපාන්දර බැහැගෙන පඩිපෙළ යනකොට මින්න බොලි මීහරකෙක් ඉන්නවා. මීහරක ඉන්නේ කොහොමද? පාර අයිනේ තනකොළ පිස්සේ හාන්සි පුටුවේ මුදලාලි වගේ. කවුරුද මේ සංකේතද? රාජ්‍ය සේවයකු නොවන බිස්නස් කරන පරපුර. එයාලට තමයි මහාන්සි පුටුවේ ඉන්න පුළුවන්. අද උනා බලන්න. මේ සියලුම එන්නත් වලින් සහ සියලුම සීනිද පිටිද මේ තියු දේවල් වලින් අපිට පේනවා බිස්නස් පරම්පරාවක් තමයි ගොඩනගෙන්නේ. කවිය කියනවා මහාන්සි පුටුවේ මුදල ඔබ läග හිටිය. හැබැයි අමතක කරන්න එපා. ඒ ජීවිතේ මේ කැමති නැහැ läග හිටිය. ලගිනවනේ. ලගින්නේ මේ කවුද මේ සත්තුන් හැබැයි මෙතන ඒවට මෙයාගේ අකමැත්ත ප්‍රකාශ කරන්නේ නැහැ. ඔබ දැස වසාගෙන පොළව දිදරවන කොරහැඩි මගේ අදිසත්ෙන් ටිකැස්සුනේත් නැහැ. ඔබ දෙක නවාගෙන අහස බුබුරවන විදුලිය වැනි කඩමුඩියෙන් පුදුම වුනේත් නැහැ. සත පහකට මීහරක ගණන් ගන්න. කිසි දෙයක් නෑ අපිටනේ කලබලේ තියෙන්නේ. මීහරක මොකක්ද ගණන් ගන්න. දත මැද්දෙත් නෑ ඔබ. ඔබ අපිත් හරි මකමැති වැඩන්නේ නේ. මොන හේතුවේ? කඳු ගෑණිගේ තෙතවුණු උකුල මඩ කරගෙන හතර වටේ තන පිස්සේ විල්ලුද උඩ ඔබට වගේ ළඟ ඉන්නට මටත් තිබේ නම් උරුමයි. දැන් වැඩට යන මිනිහා වැට්ට යන එක නවත්තලා මීහරක දිහා බලාගෙන ගලවන්නේ මට මීමෙක් වෙන්න තිබුණා. කොච්චර හොඳද නේ? කොච්චර ලස්සනද කියන්නේ නේ? දැන් මේක මම කියන්නේ අපි හිතුවරට පොඩි ගැඹුරු අදහසක් දෙන්නේ නෙමෙයි හරි. කියන්න මගේ මීහරකෝ නැකිට ගන්න ඇඟපන නැති නාකි උපාසක වුන්නේ පොයදාට සිල් අරගෙන සංසාරයේ අනිත්‍යයේද වමාරන්නේ දැසපියා. මම දකින ආකාරයට මේ මීහරකට ගෞරවයෙන් ආමන්ත්‍රණය කරපු දැන් කියන්න මගේ මීහරක නේ අද කාලේ මම භාවිත කරන්නේ අපේ ළමයි දන්නවා අද කාලේ භාවිත ප්‍රේමවන්තනේ කියන්න මගේ මීහරක ලෙන්ගතුකම නැකිට ගන්න ඇඟපන නැති නාකි උපාසක වුන්නේ. ඇයි උපාසක වුන්නේ කියලා කිව්වේ? එයා උපාසක මහත්තයෙක් වගේ. පොයදාට සිල් අරගෙන සංසාරයේ අනිත්‍යද වමාරන්නේ දැසපියන් නාස්පුඩුව පුප්පවමින් නවගුණ වලදෝ ගනි. දැන් ඔබට ප්‍රශ්න මොනවද මේ කියන්නේ? තිරිගුණ පිස්සුද මේ? මීහරක දිහා බලාගෙන. පොහොට්ටුවක අඩක් කරුණු ඇතුලෙන් එන පොඳුරුවන් වගේ ඔබේ දැස තුලින් නලියා පිට වෙන අදහස තුල කුමක්ද තියෙන රහස? මොකක්ද ඇස්වලින් ඉන්නේ? මොනවද නාහෙගෙන මේ බලාපොරොත්තු ඇස්වලින් එන බලාපොරොත්තු? බාගට හිස ඔසවාගෙන කෙලවගුරා තලු ගහමින් ලොඹු කටකින් බුලත් විඩක් වගේ හපන්නේ තනියම අලසාතීතයේද ඔබේ. ඔය වමාරමින් කනවනේ මේ අතීතයේද හපහප ඉන්නේ. මුළු අහසේ මුළු ලෝකේ බර ඔක්කොම ගොනු කරගෙන සිනුදු කුළුම් රොදක් වගේ දෙපසට විහිදුණු දෙයකින් කෙසේද ඔසවන්නේ ඉන්නේ කියන්න මගේ මීහරක ලෝකේ බර කොහොමද උස්සන්නේ ගානක් වන්නද අවසාන කැල්ල කියන ඊයේ කියා කිසිවක් නැත අදයයි කියා කිසි හෙට කියලත් නැත කිසිවක් නොනැසෙන කාලයේ ඔබයි මගේ එකම ගල්කිලි ඔගෙන මගේ පරමාදර්ශය මේක අපි කියන්නේ මේකන මීහරකෙක් කියලා කියන හැබැයි මෙතන මීහරකගෙන් සංකේතවත් කළේ අපේ සාම්ප්‍රදායික මිනිසාගේ ජීවන රටාව. නාගරීකරණය වීමත් එක්ක අපි යාන්ත්‍රික වුණා.
යාන්ත්‍රික වීමත් එක්ක අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ ජීවිතේ විඳින්න. අපි හැමතිස්සෙම රැකියාවට යනවා, ගෙදර එනවා, ඊට පස්සේ මූණ හොද ගන්නවා, ටෙලි නාට්‍යයක් බලනවා, ප්‍රවෘත්ති බලනවා, නිදනවා, උදේ පාන්දර නැගිටිනවා, බත් එක බැඳ ගන්නවා, රැකියාවට යනවා, ගෙදර. මොකද අපේ ජීවිතේ. එක්කෝ පුතා ගිහින් දානවා, දුව ගිහින් දානවා, ඔය ඊට එහා අපේ ලෝකයක් නැහැ. අපිට පන්සලට යන්න හරි අපි අපේ සංස්කෘතික දේවල් වලට වෙලාවක්. මෙන්න මේ යාන්ත්‍රික සමාජය තුල ජීවත් වෙන මිනිසාගේ ජීවන ඛේදවාචකය සිරිගුණසිංහ කොච්චර ලස්සනට සංකේතාත්මකව මතු කළා. හැබැයි ඔහු ඒක බොහොම ලස්සනට නිකන් අමුතු විදිහට කියන්නේ. අර අපි විදිහට මේ අයියෝ දැන් මේ තියෙන මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න බෑ කියන එහෙම ප්‍රශ්නයක් ඔහු කියන්නේ නෑ. ඊට වඩා වෙනස්ව තමයි ඔහු මේ තමන්ගේ ප්‍රස්තුතයට ප්‍රවේශ වෙන්නේ, ඔහු පිවිසෙන්නේ. ඒකයි මම කිව්වේ දැන් මෙතන අපිට පේනවා ජීවිතය කියලා කියන කවියෝ ජීවිතේ දකින්න. එමෙතන හැබැයි ජීවිතය කියලා කියන්නේ අපි ලෝකේ තියෙන සියලුම වැඩ බදාගෙන ඒවත් එක්ක කටයුතු කිරීමම නෙවෙයි. එතනදී අපි හති වැටෙනවා. ඒ නිසා කවියෝ ජීවිතය දැකලා තියෙනවා. එමෙතන කවියෙක් ජීවිතය විග්‍රහ කරන්නේ ඊට වඩා සම්පූර්ණම වෙනස් මානයක, වෙනස් ආකාරයකින්, වෙනස් ලෝකෙ. හැබැයි එකක් කියන්නේ මොකක්ද? එහෙම කිව්වට කවියොත් ඕකට අහුවෙලා ඇත්ත කතාව ඒකනේ. දැන් කවියට එහෙම කියන්න පුළුවන්. කවියට එහෙම කියන්න පුළුවන්. කිව්වට අර කවියොත් ඒක රහවල ඒ නිසා ඉතින් සමහරලාට කාර්යය අහන්න පුළුවන් දැන් මේකෙදී මේ ඕවාදෙන පරහට තමා සම්මතයේ පිහිටා සිට නේද? මගේ අදහස ඒක ඇත්ත මාත් පිළිගන්න. හැබැයි ඉතින් මගේ අදහස කාට හරි ඒ ඕවාදයේ පිහිටන්න බැරුව ඇති අවවාදයේ හොඳ නම් පිළිගත්තට වැරද්දක් නෑ. එහෙනම් පුද්ගලයා දිහා බලන්න ඕන කරන්නේ නෑ. ඒක හොඳ නම් එයාට මොන හරි ප්‍රශ්නයක් ඇතිනේ. ඒක අපිට බලන්න පුළුවන්, අපිට මේක අනුගමනය කරන්න පුළුවන් ද බැරිද කියන කම නිසා ජීවිතය පිළිබඳව කවුද කවියෝ එහෙම නැත්නම් නිර්මාණකරුවෝ විවරණය කරන්නේ, විග්‍රහ කරන්නේ ඊට වඩා ටිකක් වෙනස් ආකාරයකට. ඒක මම කිව්වේ කවියක් කියලා කියන්නේ යම් කිසි දෙයක් ප්‍රකාශ කිරීමම නෙවෙයි. ඒ ප්‍රකාශ කරන කාරණාව නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න ඕන. ඒතර නිර්මාණශීලීව ඉදිරිපත් කළේ නැත්නම් අපි කියන එක කවියක් වෙන්නේ. ඒකයි කවියක මූලික ලක්ෂණය. එතකොට එවන් නිර්මාණවල තමයි ජීවිතයේ පිළිබඳ ගැඹුරු කතිකාවන් අන්තර්ගත වෙන්නේ. එහෙම නැති වුණොත් එම අපි ඕනකොට කවි ලියන්න පුළුවන්. ඒතර ඒක රසවත් නිර්මාණයක් බවට පරිවර්තන වෙන්නේ නැහැ. සිරිගුණසිංහ නිර්මාණය බලුවොත් එහෙම අපිට වැටහෙනවා ඇති. දැන් මේ වගේ නිර්මාණ කියෙව්වට පස්සේ නූතන නිර්මාණ සමහර ඒවා කියන පොඩි ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා. මොකද ඒ වගේ අර කාව්‍යාත්මක ප්‍රකාශන ශක්තිය අයින් වෙලා තියෙනවා. කාව්‍යාත්මක ප්‍රකාශන මාධ්‍ය අයින් වෙලා තියෙන නිසා අපි තේරුම් ගන්න ඕන ජීවිතය මේ යාන්ත්‍රික ක්‍රියාදාමයක් නෙවෙයි. ඒකයි කවියෝ ජීවිතේ දකින්නේ, ජීවිතේ විග්‍රහ කරන්නේ යම්කිසි ආකාරයක නැවුම් මානයකින්. අනිත් එක තමයි මොන අර්ථකථනයක් ජීවිතය පිළිබඳ කළා. මොන අර්ථකථන ජීවිතය පිළිබඳ කළා. ජීවිතේ නැවුම් වෙනවා වගේම කවියටත් නැවුම් දෘෂ්ටියක් තියෙනවා. අපේ ජීවිතේ අපි හැමතිස්සෙම නැවුම් කරගන්නවා වගේම අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි කවියත් ඕනෑම දෙයක් දකින්න ඕන අලුත් ඇහැකින්. එහෙම නැත්නම් අලුත් විලාසයකින්, අලුත් ස්වභාවයකින්. අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි දකින විදිහටම නම් කවියත් ලෝකයේ දකින්නේ. එතන කවියක් බිහි වෙන්නේ නැහැ. අපි දකින විදිහටම නම් කවිය ජීවිතය දකින්නේ. එතන අලුත් අදහසක් නිර්මාණය වෙන්නේ නැහැ. නිසා කවියන්ගේ විග්‍රහය ඊට වඩා වෙනස්. කවියෝ ඒක ඉදිරිපත් කරන්නේ කොහොමද? අපි ආය පාරක් සම්භාව්‍ය සාහිත්‍යයට ගියොත් එම රාහුල හාමුදුරුවෝ ලියනවා සාගරය ගැන ප්‍රසිද්ධ කවිය ඔබ දන්නවා. වලදින අදහසින් මෙන් සුරංග ගාගෙන නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන වෙලලස ගැවසි මුතු සක්පබලු බබලන බල මහ මුහුද එම සඳ උතුරෙන් පෙනෙන. දැන් මේක කියන්නේ සාගරයේ ප්‍රේමවන්තේ රැල්ල කියලා කියන්නේ ආකාශ ගංගාව කියන්නේ ප්‍රේමවතිය, රැල්ල ගහනවා කියලා කියන්නේ ආකාශ ගංගාවට ප්‍රේමවතිය වැළඳ ගැනීම සඳහා අත්සෝනවා කියන්නේ. දැන් මේක හරි ලස්සන ප්‍රකාශ කියන්නේ අපිට වඩා වෙනස්ව ලෝකෙ පේන. ඒ සමාජ ප්‍රශ්නයක් වුණා දකින්න ඕනේ. එහෙම සමාජ ප්‍රශ්න නොවන දෙයක් වුණා දකින්න ඕනේ. එහෙම. දැන් සිරිගුණසිංහ ලියනවා උදේ කියලා නිර්මාණයක්. අබිනික්මනික නිර්මාණය. උදේ කියලා. ඒක විතර මෙහෙම. පෙරදිග ගොර හැඩි රකුසෝ මගේ ධානයේ ඇයි කඩන්නේ නිදා ගන්න පොරවගත්ත කලුරෙදි කොට මොකටද මේ තීරු වලට ඉරා දමන්නේ කුරුල්ලන්ට ගල් ගහලා උන් හොඳටම බය කරලා මල් පොහොට්ටු තිගැස්සිලා කඳුළු හෙලනවා ඇස් දෙක මම අරින්නේ නැහැ තුරුළු කරම් භාවනාව නැවතත් යන්නට යනවා මම මගේ ධාන ලෝකේ මොකක්ද
ඔබයි මායි හැමදෙනාම දන්න සුන්දර උදෑසන කවිය අලුත් දෙයක්ද ගන්න කවියෙක් වෙන්න ඉන්නවනම් මෙතන කවුරු හරි ඒ අර ඒ නැවුම් එමෙත අපි කියන අපූර්ව වස්තු නිර්මාණක්ෂ මම මේ වචන පාවිච්චි කරන්නේ නැතුව ඉන්නේ හරි අපූර්ව වස්තු නිර්මාණක්ෂම ප්‍රඥා ප්‍රතිභා කියලා අන්න ඒක තියෙනවා. දැන් බලන්න මෙතන උදේට අලුත් අර්ථකථනයක් දුන්නා. මොකද්ද? පෙරදිග ගොරහැඩි රකුසෝ. සූර්ය කවුද? යකේ. ඇයි? කම්මැලිකාර කවිය නිදාගෙන ඉන්නේ. නේ? නිදාගෙන ඉන්නකොට මේ සූර්ය පායනවා හරි අවුල. මගේ ධානය ඇයි කර මොකක්ද ධානය? නින්ද. ඔයාලට කොච්චර මිතිලා ඇද්ද? නේ? කොච්චර හිතලා ඇද්ද? නිදා ගන්න පොරවගත්ත කළුරෙදපොට මොකද්ද කළුරෙදපොට? රාත්‍රිය. මොකටද මේ තීරු වලට ඇයි තීරු වලට කියලා ජනෙල් පොල් වස්සෙන් එන්නේ? ඉරා දමන්නේ. කුරුල්ලන්ට ගල් ගහලා උන් හොඳටම බය කරලා දැන් අපි කියන්නේ මොකද්ද? උදේ පාන්දර සූර්යයා පායනකොට සන්තෝෂයෙන් කුරුල්ලෝ කෑම කරා අපි යා බාගෙන. හැබැයි කවිය කියන්නේ නැහැ. උඹේ රැස් නැමැති ගල් වලින් කුරුල්ලන්ට ගල උන් බයේ යන්නේ අර. කුරුල්ලන්ට ගල් ගල උන් හොඳටම බය කරලා මල් පොහොටු තිගැස්සිලා කඳුළු සරනවා. උදේ පාන්දර පිනිවැටලා තියෙනවනේ. ඒතර පිපෙනවනේ. ඒක දැක්කේ කොහොමද? මල් පොහොට්ටු ආඬනවා බය වෙච්ච පාර. බලන්නකො ඇත්තටම අර මේ සාමාන්‍ය ලෝකය සාමාන්‍ය දකින විලාසයට වඩා වෙනස්. ජීවිතය බලන් ඊපස්සේ කියනවා ඇස් දෙක මම අරින්නේ නැහැ තුරුළු කරම් භාවනාව නැවතත් යන්නට යනවා මම මගේ දැහැන ලෝකේ. මම ඔබ බෑවුවට ඉන්නේ මම තවත් රෙද්ද කරුව නිදා ගන්නවා. මේ මම කියන්නේ අර බාහිර අභියෝග දැන් මෙතන ලස්සනට කියනවා මෙයා ඒ කාරණාවක් තියෙනවා. බාහිර අභියෝග අභියස තමන්ගේ ජීවිතය සාමාන්‍යයෙන් සොලව ගන්නෙ නැහැ. චංචල කරගන්නේ නැහැ. ඒ නිසා කවියා ජීවිතය දකින්නේ මේ ඒකාකාරී ස්වභාවයෙන් මිදී ඒ ඒකාකාර ස්වභාවයෙන් මිදී යම්කිසි ආකාරයක වඩා සුපුෂ්පිත තැනකට ඔසවා තැබීමේ දර්ශනයක් සහිත. නිසා එකතන පල් කරන්න හෝ අදහස් කරන්නේ නැහැ. එකතන තියන්න හෝ අදහස් කරන්නේ නැහැ. නිසා කවියගේ කාර්යභාරය වෙන්නේ ඒත් එක්කම අපි තේරුම් ගන්න ඕන තව දෙයක් තමයි මේ සියලු දේවල් කවිය ප්‍රකාශ කරන්න ඕන කලාත්මක භාවයෙන් අනුව. දැන් අපිට පේන කතාව වර්තමාන කාලේ සමහර නිර්මාණවල ඇත්තටම කලාත්මක භාවය කියන එක නැහැ. දැන් බලන්න නූතන සමාජ ජීවිතය කොච්චර ලස්සන නිරූපණය කළාද කියන කාරණාව රුවන් බන්දුජීව ලියනවා මී ළඟ මී විත. හරි? ඒකේ තියෙන නිර්මාණ පැණි කොමඩු. පටන් ගන්න මෙහෙම. පැණි කොමඩු වැල යන එන සෑම තැනකම තියා යනවාමයි ගෙඩියක් එන මත තහවුරු කරන්නට තමයි තිය. බලන්නකො ලස්සනද කියලා. පැණි කොමඩු වලට හරියට ගෙඩිනේ. ඒ නිසා හැමෝටම ගෙඩි දෙනයි මගේ මේ කොටස හරි. අපි දකට වෙනස කියන්නේ මේ කොටස මගේ සංඥාවේ ඔක්කොම තියලා තියෙන්නේ මේ අයිතිය මගේ කොටස් තියලා තියෙන මගේ ගෙඩි තියලා ඒ කියන්නේ පැණි කොමඩු වැල යන්නේන සෑම තැනකම යන්නේන සෑම තැනකම අර වැල ඇදෙන විලාසය හරි තියා යනවා හේන මත තහවුරු කරන්නට තමයි අයිතිය. ඒ විතරක් නොව කැකිරි වැලහා එක්ව hina වෙනවා ඇද කර බතල වැල් වලට. බලන්න අපි දකින්න නැති දෙයක් නේ දකින්නේ. කැකිරි වැලුත් එහෙමනේ. හැමතැනම ගෙඩි තියෙනවා. කැකිරි වැල් එක එකතු වෙලා බතල වැලට hina බතල වැල එමුකවන්නේ. හිස්නේ බතල වලට hina වෙනවානේ. දැන් මතු පිට අර්ථය බලන්න. බතල වල හිස් අතින් ඉන්නවට හිස් අතින් ඉන්න හින්දා hina වෙනවා. කොළ විතරක්ම වනවන කොළ විතරක්ම වනවන. ඒ කියන්නේ කොළ විතර වනවන ඉන්නවට hina වෙනවා. හරි. කොහොම හරි මේ ළඟදී අලි ගැහුවට පස්සේ ඔය හේනට හේන අලි ගහන. කැකිරි වැල් දර දඬුව කොමඩු ගෙඩි ආගියාතක් නැත. කැකිරි වැල් දර දඬුව කොමඩු ආගියාතක් නැත. බතල වැල් ටිකක් සීසී කර. බතල මොනවාද? සීසී කර. පාළුවට ගියේ හේනක් නම් තමයි දැන් එය. ඒ තාමත් හේන ගාවින් යන අය එහෙන බව් කියනවා බතල අල වගේක් හුස්ම ගන්නා අඬ ගීත. ඔබ හිතන්ද ජීවිතය කියන කාරණාව කොච්චර කලාත්මකව ප්‍රතියමාන කළාද? මට මේක ගැන විවිධ අර්ථකථන කරන්න පුළුවන්. එකක් තමයි ජීවිතේ මතු පිට නෙමෙයි අපි ලස්සන කරගන්න ඕන. අභ්‍යන්තරය. ඒතකොට වටන්න බෑ. ඒ කියන්නේ බතල වැලේ මතු පිට මොනවත් නැහෙනේ. ඒ නිසා අලි ගැහුවට පස්සේ කොමඩු විනාශ වෙලා කැකිරි විනාශ වෙලා ගියාට බතල වැලත් විනාශ වුණා. විනාශ වුණේ මතු පිට විතරයි. අභ්‍යන්තර විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා විනාශයේ මතින් නැගී සිටීමේ හැකියාවක් බතල වැලට. මේ එකක්. දෙවෙනි කාරණාව අපිට අවශ්‍ය නම් එකට විප්ලවය ඇඳ ගන්න.
අවශ්‍ය නම් විප්ලවය ඇද ගන්න පුළුවන් නේ. ඒතර මම මේ කියන්න හදන්නේ දැන් මේ නිර්මාණකරුවා ඒ කිසි දෙයක් මේකට ගත්තේ මොනවද? බතල, කොමඩු, කැපුම්. ඔච්චර. වෙන කිසි දෙයක් මේ සඳහා යොදාගත්තේ නැහැ. ඒ නිසා අපිට පේනව නේද කවිය කොච්චර ලස්සනට තමන්ගේ අර කලාත්මකව තමන්ගේ ප්‍රස්තුතය මතු කරන අතර හරි කලාත්මක තමන්ගේ ප්‍රස්තුතය මතු කරන අතරම ජීවිතය පිළිබඳවත් දාර්ශනික සහ ගැඹුරු. ඒ කියන්නේ අපි මූලිකව ඉස්මතු කර ගන්න ඕන කරන්නේ ජීවිතේ මතු පිට නෙමෙයි වර්ණවත් කර ගන්න. අපි නිකන් බොරුවට ගිහලා අයිතිය තහවුරු කරන තැන් වල ගෙඩි හිට වල වැඩක් නැහැ. අපි අපේ ව්‍යාපාරයේ ගෙනියන්න ඕන ආභ්‍යන්තරික ලස්සනට බොහොම මේ ගැඹුරු කතිකාවක් සමග දැන් අපි තේරුම් ගන්න නැති යථාර්ථය තමයි මේ ප්‍රතියමාන. ඒක මම ඔබට අවධාරණය කරනවා. ඒක තමයි මම කියන්නේ. මොකක්ද මේ කවියක් කියලා කියන්නේ යම්කිසි ආකාරයක අර අපි දන්න ලෝකයම අපි දන්න දේම ඒ විදිහට කියන එක නෙමෙයි, ඊට වඩා වෙනස් යම්කිසි දෙයක් ප්‍රතියමාන කිරීම. ජීවිතය පිළිබඳ කතිකාව කරනකොට කවියෙන් අපිට පේනවා සමහර දේවල් හරිම සංවේදී එක වචනයෙන් දෙකෙන් කවිය කියනවා. දැන් අපි සංවේදී කරන නූතන ප්‍රශ්න නූතන කවිය කොච්චර ලස්සනද කියලා මේ සුහාසරණේ ධර්මරත්න හරි අපේ විශ්වවිද්‍යාලෙම කෙනෙක් දැන් ලංකාවේ සුප්‍රකට කිවිදියක් අග්‍ර ෆැකල්ටි හිටියේ මේ මෙයා ලියනවා සුදු වත ඇඳි කෙකනිය සුදු වත ඇඳි කෙකනිය 2015 පොත ඉස්ලා කාව්‍ය ලෝකයට ප්‍රවේශ වෙන්නේ පොල් බිජුවට කියන නිර්මාණය හරි ඒකේ දෙන දියණිය ඇසූ පැනය ඒක දෙන මෙහෙම යද්දි පාලමෙන් පොඩි පුතු කරපින්නා අද්දා දෙපය ගඟ දිය දෙපස අද්දා දෙපය ගඟ දිය දෙස බලමින්නා සැඩදිය පහර දැක බිය වී හඬමින්නා දියණිය ඇසූ පැනයට සිත සසලෙන්න අම්මයි දූ යනවා චූටි දූයි පාලමෙන් වතුර තියෙන පාලමේ යනකොට දූ අහන ප්‍රශ්නයක් මල්ලි කෙනෙකු වතුරේ යනවා දැක්කා මල්ලි නැතිව අක්කා අඬනවා දැක්කා ටීවී එකෙන් මාමලා බනිනවා දැක්කා අම්මව පොලිස් නැන්දලාගෙන යනු දැක්කා. අපේ නූතන මාධ්‍ය මහත්තුරු මේවා ගැන අවධානය යොමු කරන්න ඕන. දැන් මාධ්‍ය පෙන්නනවනේ පොඩි එකා වැටෙන විදිය, දාන විදිය, උස්ම ගන්න විදිය, ගඟේ පාවෙන විදිය, වරු ගන්න පෙන්වනවා. ඊට පස්සේ ඇනිමේෂන් හදලා එහෙමත් පෙන්වනවා. හරි. ඒ නිසා මේක ටිකක් මේ අපි අනවශ්‍ය විදිහට ඔබේ භාෂාවෙන් කරන මාකට් කරනවා. මේක අලවි කරනවා. භාවාත්මකව මේ ඉදිරිපත් කරනවා. දැන් මේවා දරුවෝ බලනවා. දරුවන්ගේ මනසට මේක වැදලා තියෙන විදිය කියනවා. මල්ලිව බලා ගන්නට කෙනෙකුත් නැතිලු. අක්කට අයියලට දෙන්නට බත් නැතිලු. සල්ලි මදිලු අම්මට දරුවොත් වැඩිලු. දැන් ඔය කතා ඇති මල්ලිට බඩගිනිලු. අම්ම කියනවා ඔන්න යක්. හරි ඒ කියන්නේ පොඩි එකා කියන ප්‍රශ්නේ දැන් ඉතින් මේ තියෙන්නේ. ඒ කියන්නේ පොඩි එකාට ලොකු අවුලක් එහෙම ගඟ දැක්කම බයයි. දැන් පොඩි උන් ගඟ දැක්කම ආසයිනේ. අවසාන ප්‍රශ්නේ අහනවා. අම්මට බැංකුවෙන් පඩි දුන්නද නෑද? දැන් නම් බත් එපා මල්ලිත් මදි නේද? මල්ලිට මදි නේද? සෝරි. දැන් නම් බත් එපා සල්ලිත් මදි නේද? ඉල්ලන්නේ අම්මේ බැංකුවෙන් පඩි දුන්නේ නෑනේ නේද? බත් එපා. ඒ කියන්නේ පොඩි එකා ජීවිතය අයින් කරගන්න අයියේ. අම්මත් එක්ක ගන්න අපි ඉතින් ඉස්සර බඩගුණ අම්මට කෑ ගහන්න හදනවානේ. එයා දන්නවා දැන් සමහරකට මොනවා වෙයිද? ඇඬුවොත් ගඟට දායිපා. මේ නූතන සමාජ ප්‍රශ්න දරුවන්ට බලපාන විදිය අපේ ජීවිතය අපිට නොදකින්න පැත්ත නිරූපණය කරන්නේ. යන්නට පාලමෙන් බය හිතෙනවා නේද? මල්ලිත් මමත් අම්මට වැඩි නෑ නේද? ඔබ හිතන්න කොච්චර ලස්සනට අර අපි නොදකින්න ජීවිතය පිළිබඳ කියවීම, ජීවිතය පිළිබඳ විග්‍රහයක්, ජීවිතය පිළිබඳ විවරණයක් මේ නිර්මාණය කළා. ඒ කියන්නේ අපි හිතන් ඉන්නවා ජීවිතය පිළිබඳ කතා කරන්න ඕන මේ ලොකු අයගේ ජීවිත ගැන විතර නෙවෙයි සමාජ ප්‍රශ්න කතා කරනකොට අපි තේරුම් ගන්න ඕන ඒ සමාජ ප්‍රශ්නවලට බරපතල විදිහට මැදහත් වෙන පිරිසක් තමයි දරුවෝ. එතකොට මේ ස්වාර්ශන ධර්මරත්න ඒ යථාර්ථය ලස්සනට ප්‍රතියමාන කරන හැබැයි ඒ තුල ඔබ හොඳට බලන්න මොකක්ද හරිම කාව්‍යාත්මක අර ආවේගශීලීව නැත්තම් දේශපාලඥයන්ට බැලලා බනින්න හිතෙනවා මේක ඇහුවට පස්සේ අපිට. හැබැයි එයා බනින්නේ. එයා හිතෙන් ඒක කවියාගේ කාර්යභාරය නෙවෙයි. ඒක මම කිව්වේ අර ජීවිතයේ විවිධ ඉසව් නවමු මාවතෙන් දකින්න එක තමයි කවියෙකුගේ කාර්යභාරය වෙන්නේ. ඒ දකින්න හැම විදිය හැම අවස්ථාවකම කවියට පුළුවන්කම තියෙන්න ඕන
කලාත්මක භාවයෙන් අනූනව සකීය ප්‍රස්තුතය ප්‍රතියමාන කොට පෙන්වන්නේ. දැන් බැලුවොත් එහෙම එයාම ලියනවා තනි තටුවෙන් පියාඹයි. මම විග්‍රහ කරන්න ඉන්නේ. හරි මේ කවි විග්‍රහ කරන්න ඉන්නේ. මම ඔබට නිකන් වචන දෙකක් විතර කරනවා අපේ වෙලාවත් ඉවර වෙන්න. වචන දෙකක් විතර කියනවා. බලන්න මේක විතර කතාව. වීනස්ගේ ලිහිල් සලු ළම මැත්තේ අන්දවන්ට දාවිත් කිලි රුව සිටුවා ඉන කඩකින් විලි වසන්ඩ සීගිරි අප්සරාවන්ට තිසර පටක් පලන්දන්ට ඉසුරු මුනිය පෙම්වන්තිය එක් තැම්ගේ සිර කරන්න. මේ නූතන කාන්තාව ප්‍රශ්න කරන තමයි සාකච්ඡා කරලා බලන්න. වරද බැඳුණු සකුන්තලා පරිවාසයට යොමු කරන්න. කාලගෝල ගෙන්වාලි දික්තලාව බාර දෙන්න. හාව භාව සිර කරගෙන කාමසුතුර ගිනි තියන්න භාවනාව තොර නොකරම සිහියෙන් පිළිකුල වඩන්න. මම ජීවිතය ගැන අපිට පොඩි දැන් නූතන කතිකාවේ තියෙන ප්‍රශ්නේ මේ නූතන මිනිස්සු මේ බොහොම සරලව තමයි මේවා දකින්නේ. දැන් අපි දන්නවා Facebook එකේ එහෙම සමහර පෝස්ට් දාපුවම නිකන් අර ඔඩියන්ස් එකකට කතා කරන්නේ. ඒක නෙමෙයි මේ ඊට වඩා ගැඹුරින් තමයි ජීවිතය දකින්න ඕන. ලිටල් මේඩ් කිඳුරු කෙල්ල දිය ගඹරට විසිකරන්න සප්ත නාරි ගැටේ ලිහා එක් කඹයෙන් ගැට ගහන්න.